පුතේ අපි එතකොට 9 වෙනි පාඩමේ අද ඉතිරි කොටස තමයි ඉගෙන ගන්න යන්නේ. අපිට තියෙන්නේ සමායෝජනය. සමායෝජනයේ ප්‍රධාන ආකාර දෙකයි. සිලියා ගන්නද? මේ තියෙන්නේ සමායෝජනයේ ප්‍රධාන ආකාර දෙකයි ස්නායුක සමායෝජනයයි අස්නායුක සමායෝජනයයි. අස්නායුක සමායෝජනයේටම තව නමක් කියනවා පුතේ මොකක් මගින්ද වෙන්නේ? හෝමෝන මගින් සිදුවන සමායෝජනය කියලා. හරිද? අපි ලියමු පොඩි නෝට් එකක්. දිනේ දැම්මද කට්ටියම? අද 23 ලියමු. දැන් මේ පාඩමම තමයි මේ ගලාගෙන යන්නේ පුතේ ඈ. මිනිස් දේහය තුල සිදුවන සමායෝජනය අමාය ඉන්නවද අද? අමාය නෑනේ. සිදුවන සමායෝජනය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. පුතේ මේක ලස්සනට ලියමු. සමායෝජනයේ ආකාර දෙකයි ස්නායුක අස්නායුක. අස්නායුක කියන්නේ හෝමෝන. සර් වෙන පාටකින්ද? කැමති පාඩක. හරි සර්. හරි සර්. පුතේ අනුමාත්‍රිකාවක් ලස්සනට ලියන්න. මේ මානව ස්නායු පද්ධතිය යට තමයි යන්නේ ස්නායුක සමායෝජනය කියලා. ස්නායුක සමායෝජනය කියලා. සර් මාතෘකාව නේද? අනුමාත්‍රිකාවක් නේ. සමාචුකා මොකද්ද? අනුමාත්‍රිකාව බලන්න පොතේ ඇති. ස්නායුක සමායෝජනය කියලා තියෙනවා බලන්න. සර් පිටුව කීයද? 10. පිටුව මගේ නම් 7. හරි අප්පාරම පොතක්. සර් 7 තමයි. ඔව් සර් 7 තමයි. සර් කොහොමද 7 තමයි? මේ පොත පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්ද කියලා මම බැලුවේ. නෑනේ. හරිද? හරි සර්. හරි. පුතේ හරි සර්. මේ ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මධ්‍ය ස්නායු පද්ධතියයි පර්යන්ත ස්නායු පද්ධතියයි කියලා. සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකයි පෙරිෆරල් නර්ව් සිස්ටම් එකයි කියලා. මම ඊට අදාළ රූපය අඳින්නම්. මධ්‍ය ස්නායු පද්ධතිය පුතේ ආයි
බෙදනවා කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් මොළයයි සුෂුම්නාවයි මොළේ තියෙන දේ දන්නවනේ ඔව් සර්. දන්නේ නැහැ වගේ කට්ටිය හැදිරෙන්නේ මේ පර්යන්ත ස්නායු පද්ධතිය ආයතන මොළේ ඉඳන් විහිදලා යන ස්නායු යුගල් 12ක් යුගල් 12ක් කියන්නේ තනියම කීයයිද තනියම 6යි 4යි සුෂුම්නාව ඉඳන් විහිදෙන සුෂුම්නා ස්නායු යුගල් 31ක් තනියම නම් කීයද 82යි. 2යි ඇත්ත දෙකයි. ඒවා තමයි පුතේ මේ පර්යන්ත පෙරිෆෙරල් නර්ව් සිස්ටම් එකට අයිති වෙන්නේ. හරි? අපි පොඩි ඡේදයක් ලියමු සාමාන්‍ය පාටින්. සර් ලියපු එක ලියා ගන්නද අනේ අපොට ලියලිමු නේද පුතේ? ලියන්න දෙනවා. අපි පොඩි නෝට් එකක් ලියමු. හරි සර්. මිනිසාගේ මිනිසාගේ ස්නායුක සමායෝජනය සඳහා මිනිසාගේ ස්නායුක සමායෝජනය සඳහා සැකසුණු පද්ධතිය ස්නායු පද්ධතිය ලෙස හැඳින්වේ හරි සර්. ලියමු. පුතේ මේක ලස්සන අඳිමු chart එක. සර් කැමති පාටකින් අඳින්නද ලයිට් එක තිබ්බොත් හොඳ නැත්ද හොඳ කොහොමද? නටුම හොඳ සර්. පොතේ තියෙන එකේ යුගල් සංඛ්‍යාව ගැන නැති හින්දායි පුතේ මම වෙනම එකක් දැම්මේ. තව ටිකක් කරාම මේ පාඩමත් ඉවරයි. අපිට එතකොට 10 වෙනි පාඩම පටන් ගන්න පුළුවන්. සර් මේ වලට පාඩම් 10න් ඉවරයි. පාඩම් 10යි පුතේ. මේවාට පාඩම් 10යි.
සර් බෝඩ් එකේ වම් පැත්තෙන් තියෙන රූපෙත් අඳින්න ඕනද? එපා එපා ඒක අඳින්න එපා. කරදරයිනේ ඒක අඳින්න. චිත්‍ර මට සංගීතය ගන්න නැහැ නැටුම් ගන්න නැහැ මට බණේ පුතේ හොඳටම. මට සාප කරයි. හරි සර් ලිව්වා. හරි සර්. ලිව්වා සර්. හරි. කියලා දෙන්නද කොහොමද? හා සර්. හා සර්. ඕගන්නේ. අපේ කියලා දෙන්නද? මොලේ තියෙන්නේ කොහෙද දන්නේ නැහැ නේ? ඈ? මොලේ තියෙන්නේ කොහෙද? ඈ? උඩ ඔළුවේ. ඔළුවේ හිස් කබලේ කපාලය ඇතුලේ තියෙන්නේ පුතේ. දැන් මේ මොලේ ආරක්ෂා වෙලා තියෙනවා පුතේ කපාලස්තිය. කපාලස්තිය කියන්නේ උඟක් හොඳ හයි අස්තියක්. තේරුණාද? ඊට අමතරව තියෙනවා තව මොනවාද මස්තිෂ්ක සුෂුම්නා තරලය තියෙනවා, මෙනෙන්ජි පටල තියෙනවා, ඒක වරාශිකාව, විනාශිකාව, ජාලාකාර පටලය කියලා තියෙනවා. ඒව ඔයගොල්ලෝ ඕනේ නැහැ. එතකොට මේක දැන් අපි මොලේ ගැන මුලින්ම කතා කරන්නේ. මොලේ ගත්තාම පුතේ මොලය ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. අර තමයි ප්‍රමුඛතම කොටස මස්තිෂ්කය කියන එක. දැක්කද මස්තිෂ්කය? ඒකට තමයි සාමාන්‍ය මොලේ කියලා කියන්නේ. ඊට පස්සේ ඊට පිටුපසින් ඉන්නවා අනුමස්තිෂ්කය කියලා කොටස. අනුමස්තිෂ්කය. ඊට පස්සේ පුතේ ඊට යටින් ඉන්න සුෂුම්නාව ආරම්භ වෙන කොටස සුෂුම්නා ශීර්ෂකය. මේ සුෂුම්නා ශීර්ෂකය පහළට වීදිලා යනවා. අන්න ඒක තමයි කියන්නේ පුතේ සුෂුම්නාව. ඉතින් මේ සුෂුම්නාව ආරක්ෂා වෙනවා මොකෙන්ද පුතේ? සුෂුම්නාව ආරක්ෂා වෙන්නේ මොකෙන්ද? කශේරුකායි. ඔව් කොඳුයට පෙරේනම් කශේරුකාවෙන් පුතේ. කොඳුයට පෙරේනම් මෙහෙම අස්ති තියනවා පුතේ එකින් එකට. ඔය වගේ ඒ අස්ති මැද්දෙන් තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. හරි? zoom වලින් මේ බෝ වෙනවද පුතේ මේ කොරෝනා මාස්ක් දාගෙන සමහරවල් zoom වල ඉන්නේ. හොඳයි ඉතින් ආරක්ෂාව ගැන හිතන එක හොඳයි. මේ පුතේ අස්ති කීයක් විතර තියෙනවද දන්නේ නැහැ කොඳුයට පෙරේ නේද? අන්තර්ජාලයේ සැරිසරලා කියන්න දාදන්න කට්ටිය. එහෙම නෙමෙයි. පොත්පත් කොඳුයට පෙරේ අස්ති කීයක් තියෙනවද කියලා. 12යි. 33ක් තියෙනවා. ද්‍රෛවී කශේරුකා, උරස් කශේරුකා, කටි කශේරුකා, ත්‍රිකාස්තිය, අනුත්‍රිකාස්තිය කියලා 33ක් තියෙනවා. ඉතින් මේ හරි ෂෝක් ඉතින් ඒ වගේ ඉගෙන ගන්න හියුමන් බයොලොජි වල මගේ නම් ආසම සබ්ජෙක්ට් එකක් තේරුණාද? ඉතින් මතක තියාගන්න මේ එතකොට මේ කොඳුයට පෙළ මැද්දෙන් තමයි මේ ගමන් කරන්නේ. එතකොට මම කියන්නේ මොළයේ ප්‍රධාන කොටස් තුනයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. ඒක ලතින් නම් වලින් තමයි හඳුන්වන්නේ සෙරබ්‍රම්, සෙරබෙල්ලම්, මෙඩුල්ලා ඔබ්ලංගාටා කියලා. මරුණන්නේ පුතේ. නැහැ පුතේ. සර් කොඳුයට පෙරේ අස්ති 33යි. ද්‍රෛවී කශේරුකා, උරස් කශේරුකා, කටි කශේරුකා,
ත්‍රිකාස්තිය අනුත්‍රිකාස්තිය කියලා කොටස් වලට බෙදලා තියෙන්නේ ඒක. තේරුණාද? හරි. එතකොට තමයි 33ක් එන්නේ. එතකොට මතක ඒ තියාගන්න 33ටම නම් තියනවද? තේරුන්නේ නැහැ. සර් මේ හොඳට බෙදින අස්තියට මස්තිෂ්කයට කියන්නේ පුතේ ඒ ලතින් නමක් තියෙන්නේ සෙරබ්‍රම්. ඊට පස්සේ අනුමස්තිෂ්කයට කියන්නේ සෙරබෙල්ලම්. සුෂුම්නා ශීර්ෂකයට කියන්නේ මෙඩෙල්ලා ඔබ්ලංගාටා. මෙඩෙල්ලා ඔබ්ලංගාටා. හරි මරුණන්නේ පුතේ බල්ලෙට්ට බූසෙට් එහෙම දාන්න හොඳයි ඒක. හරි? එතකොට අපි මොකද මේක අඳින්න නම් ඕනේ නැහැ නේ පුතේ නේ. පොතේ ලස්සන රූපයක් මම දැක්ක තියෙනවා. ඔව් සර් තියෙනවා. අටපිටුවේද? අඳින්න තියෙන කොහොමත් කැමති නැති අය ඉන්නවනේ. අටපිටුවේ සර් තියෙන්නේ. ඔව් මම දැක්ක පුතේ මගේ දච්චුකටක් තියෙනවා. පුතේ කියවන්නේ බිනුර. බිනුර කියුවේ නෑනේ. බිනුරත් නෑ. බිනුර ඇහෙන්නේ නෑ කියන එක. සර් නෑ සර් කිව්වේ නෑ. බිනුර හත පිටුවේ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා තියෙනවනේ පුතේ. අන්නේ පළවෙනි ඡේදය කියවන්න. මධ්‍ය ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් මොළය හා සුසුම්නාවෙන් යුක්ත වේ. මෙම ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අස්ථිමය ව්‍යුහ පිහිටයි. හරිද පළවෙනි ඡේදය? නෑ එච්චරයි පළවෙනි ඡේදය වගේ තියෙන්නේ. පළවෙනි වාක්‍ය වාගේ කියුවේ. තව තියෙනවනේ මොළය වටා මොළය වටා පිහිට ඇති අස්ථිමය ව්‍යුහ කපාලය ලෙස හඳුන්වන අතර සුසුම්නාව වටා පිහිටි අස්ථිමය ව්‍යුහය කශේරුකාවයි. කශේරුකාව කියන්නේ පුතේ කශේරුකාව කියලා. දිලිත කියන්න පුතේ ඊළඟ ඡේදේ දිලිත ඊළඟ ඡේදේ කියන්න. ආ සර්. කියන්නේ සර් ඒක නෑ. අත පිටුවේ යටම ඡේදේ කියන්නේ. හරි. මීට අමතරව මොළය හා සුසුම්නාව යන අවයව දෙක වටාම ඒවායේ ආරක්ෂාව සඳහා මෙනින්ජි පතල ලෙස හැදින්වෙන විශේෂිත පතල වර්ගයක් පිහිටි. අන්න හරි ඒක මතක තියාගන්න ඉදිකාන ප්‍රශ්න වලට එන්න පුළුවන්. විශේෂ පටලයක් තියෙනවා මේ නින්ජි පටලය කියලා. හරි. ඒක මතක තියාගන්න. මෙනින්ජි පටලය කියලා තියෙනවා. තව කියවනවද ලියනවද? නේ අපි ලියලිමු. පුතේ ඔයගොල්ලෝ මේ chart එකට අන්තිමට ඇන්දේ නේද? ඔව් සර් දාන්න වෙන පාටකින් දාන්න capital A. මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය. සර් වෙන පාටකින් ඔව් වෙන පාටකින් දාමු නේද? එහෙම හොඳයි නේද? මධ්‍ය ස්නායු පද්ධතිය. ලෑස්ති? ලියමුද? පොඩ්ඩයි ලියමු සර්. මධ්‍ය ස්නායු පද්ධතියට ප්‍රධාන වශයෙන් අයත් වන මධ්‍ය ස්නායු පද්ධතියට ප්‍රධාන වශයෙන් අයත් වන කොටස් දෙකකි. කොටස් දෙකකි. හරි සර් වෙන පාටකට යන්න පහළට 32ක් දාමු. පළවෙනි තිත මොළය ඊළඟ තිත සුෂුම්නාව.
හරි සර්. හරි. මොළයේ සුෂුම්නාව. ලියමු අනුච්ඡේදයට ගිහිල්ලා. මොළය හිස් කබලයවත් කපාලය තුල පවතී. කපාලය තුල පවතී. එය කපාල අස්ථිය මගින් ආරක්ෂා වී පවතී. සුෂුම්නාව ඒකටම ලියමු කමන්නේ. සුෂුම්නාව කොඳුවට පෙළ හෙවත් කශේරුව තුලින් පහළට වීදී යාම සිදුවේ. කොඳුවට පෙළේවත් කශේරුව තුලින් පහළට වීදී යාම සිදුවේ. හරි. අපි අලුත් ඡේදයකට යමු. මොළයේ හා සුෂුම්නාවේ ආරක්ෂාව සඳහා මොළයේ හා සුෂුම්නාවේ ආරක්ෂාව සඳහා ආරක්ෂාව සඳහා වෙන පාඩකට යන්න. මෙනින්ජි පටලය පරණ පාඩට යන්න. මෙනින්ජි පටලය නම් මෙනින්ජි පටලය නම් විශේෂ පටලයක් පවතී. හරි පුතේ. අපි බලන්න පුතේ පිටුව 8 9.8 රූපේ අලවන්න ඉඩ තියන්න. හරි? ලෑස්තිද? හයි සර්. හරි. ඔව් සර්. හෙසන්‍යා පුතේ අට පිටුවේ තියෙන උඩම තියෙන ඡේද කියවන්න. මෙනින්ජි පටල අතර මෙන්ම මොළය සහ සුෂුම්නාව තුලද විශේෂිත තරලයක් පිහිටයි.
මෙය මස්තිෂ්ක සුෂුම්නා තරලය ලෙස හැඳින්වේ. මෙම තරලයේ ප්‍රධාන කෘත්‍ය කිහිපයක් පහත දැක්වේ. කම්පන අවශෝෂණ එතකොට මේ මෙනින්ජි පටල අතරයි ඊට අමතරවයි තියෙනවා පුතේ විශේෂ තරලයක් සෙරබස් ස්පයිනල් ෆ්ලුයිඩ් එක මස්තිෂ්ක සුෂුම්නා තරලය මේකෙන් වෙන ප්‍රධාන කෘත්‍යයන් කීපයක් තියෙනවා පුතේ හරි කියන්න පුතේ ලක්දුල 33 කියන්න එතන තියෙන 33 කියන්න කම්පන අවශෝෂණය පෝෂණය සැපීම ශුද්‍රජීවීන් ආසාදන වලින් මධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීම. ඔන්න මතක තියාගන්න ඉරිගාන ප්‍රශ්න වල එන්න පුළුවන් මේ තුනක් දීලා තව වැරදි එකකුත් දෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්න ඕන කෝකද හරියන්නේ එක කියලා. හරි මේ වැරදි එක කෝකද කියලා. කම්පන අවශෝෂණය කරනවා පුතේ. ෂොක් ඇබ්සෝබින් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ බස් එකේ යනකොට බ්‍රේක් එකක් ගහනවා. ඕගොල්ලෝ මතක නැහැ ඕගොල්ලෝ කොහෙටද යන්න ඕනේ කියලා ටිකට් ගන්න ඕනේ කියලා. කොන්දොස්තරට මතක නැහැ කොන්දොස්තර මොකද්ද කරන්න ඕනේ වැඩේ කියලා. ඩ්‍රයිවර්ට මතක නැහැ දැන් මම මොකද්ද කර හිටියේ කියලා. ඇයි? ඒ ගෑස් මෑතියාගේ සියල්ලම අමතකලා යන්න. මේව වළක්වන්න පුතේ මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් ඇති වෙන කම්පනය වළක්වනවා. එකක් තමයි අනිත් එක තමයි මධ්‍ය ස්නායු පද්ධතියට අවශ්‍ය පෝෂණය සපයනවා පුතේ. හරි? ඊළඟ එක තමයි යම් හේතුවකින් සුද්ධජීවී ආසාදනයක් ඇති වුණොත් එහෙම ඒක වළක්ව ගන්න පුළුවන් ඔය මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ආසාදනය වෙනවා අහලා තියෙනවද වචනයක් කියනවා මොලේ මැලේරියාව කියලා. ඔව් සර්. සමහරවිට අහන්නේ උඹට මොලේ මැලේරියාවද කියලා. ඔව් සර්. එහෙම අහනව නේද? මතක තියාගන්න පුතේ. එහෙම මේ ඒක ජපනීස් එන්සෙෆලායිටිස් එතකොට ඔය මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ආසාදනය වීමෙන් ඒ தත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරි? අපි අලුත් ඡේදයකට ගිහින් ලියමු පුතේ. අලුත් ඡේදයකට ගිහිල්ලා. මෙනින්ජි පටල තුලද මොළය හා සුෂුම්නාව තුලද විශේෂිත තරලයක් පවතී. මෙය වෙන පාඩකට යම් පුතේ මස්තිෂ්ක සුෂුම්නා තරලය පරණ පාඩට යන්න ලෙස හැඳින්වේ. මස්තිෂ්ක සුෂුම්නා තරලය ලෙස හැඳින්වේ. දෙයක් ඇහුන්නේ නිසා මට දැනුවිස ඇහුනේ. මොකද්ද? අපුතේ මෙනින්ජි පටල තුලද කියන්නේ මේ තැන ඉඳලා ඉතුරු ටික කියන්න පුළුවන්ද? කවුරුහරි කියන්න පුතේ සාම්ට එතනින් ඉඳන් කොච්චර ඉඩ තියන්න ඕනද කියලා මම ඉඩ තියන්න ඕන ප්‍රමාණය කියන්නම් පුතේ. රූලක් දෙකක්. එහෙම නැත්නම් යාට කියන්නකෝ මේ වාක්‍යය එතනින් ඉඳන් ඒ මෙනින්ජි පටල තුල කියන තැන ඉඳන් පොඩ්ඩක් කියන්න. මෙනින්ජි පටල තුලද මොළය හා සුසුම්නාව තුලද විශේෂිත තරලයක් මේ මස්තිෂ්ක සුසුම්නා තරලය ලෙස හැඳින්වේ නේද? ඔව් සර්.
ඒකට එන ඉඩ තියාගන්න පුතේ එහෙම නැත්තම්. ඔව් අලුත් ඡේදයකට යන්න. තරුවක් දාන්න. රූලර් කරලා තරුවක් දාන්න. රූලර් කරලා තරුවක් දාන්න. මස්තිෂ්ක සුෂුම්නා තරලය මගින් මස්තිෂ්ක සුෂුම්නා තරලය මගින් ඉටු කෙරෙන්නා වූ ප්‍රධාන කෘත්‍යයන් ඉටු කෙරෙන්නා වූ ප්‍රධාන කෘත්‍යයන් කිහිපයක් මෙසේය. ප්‍රධාන කෘත්‍යයන් කිහිපයක් මෙසේය. පුතේ ඔය 33 ලියන්න ඉඩ තියන්න. 33 වෙන පාඩකින් ලියන්න ඉඩ තියන්න. එතකොට මේ ඔක්කොම ඇන්දේ නෑ. මේ මොලේ මෙම මම රැලි වගේ දාලා ඇන්දේ මොනවද කියලා දන්නවද? ඉටු කෙරෙන්නා වූ ප්‍රධාන කෘත්‍යයන් මෙසේ 33 ලියන්න ඉඩ තියන්න. මේ රැලි දැම්මේ මොකද්ද කියලා දන්නවද? දන්නවද කට්ටිය? ඔක්කොම පිරෙන්න ඇන්දේ නෑ. ඉතින් ඒවට කියන්නේ මොකද්ද කියන වචනේ? මේ වචනේ කාත කියලා කියන්නේ. කරාටි කරන අය මම දන්න කාත කියලා එකක් තියෙනවා කරාටි වල දන්නවද මේක? මේ කාත කියලා කියන්නේ. මේ කාත වලින් පුතේ මොලේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය පරීක්ෂණ ඒ කියන්නේ මේක 100%ක් තහවුරු කරලා නැහැ. මොලේ රැලි ප්‍රමාණය වැඩි නම් බුද්ධි මට්ටම වැඩි කියලාත් මතයක් තියෙනවා. තේරුණාද? එතකොට ඔය මොලේ නියුරෝන මිලියන ගාණක් තියෙනවා. ස්නායු ශෛල වලින් තමයි ඒක ඇදලා තියෙන්නේ. සාමාන්‍ය උගාක් දක්ෂ විද්‍යාඥයෙක්ගෙන් මොලේ කොච්චරක් වැඩ කරනවද? ආයිසන් නිව්ටන් ගේ නේද? මම හිතන්නේ හොඳම දක්ෂයෙක් කෙනෙක්ගෙන් මොලේ කොච්චරක් වැඩ කරනවද නැද්ද? ඒ කියන්නේ සර් මොලේ 100ට කොච්චරක් වැඩ කරනවද නැද්ද? 100,000ක් 100ට වඩා වැඩියා කියන්නේ එන්නේ නැහැ නේ පුතේ 100,000ක් ඒක ගැලපෙන්නේ නැහැ 90ක් සාමාන්‍ය උගාක් දක්ෂ විද්‍යාඥයෙක්ගෙමත් වැඩ කරන්න පුතේ 105ක් වගේ ප්‍රමාණයක් තමයි. ඕගොල්ලෝ එතකොට කොච්චරක් වැඩ කරනවද නැද්ද නේද? මේ සාමාන්‍ය බුදුවරයෙක්ගෙන් මොලේ ඉතින් උගාක් 100ක් ප්‍රමාණයක් වැඩ කරනවා කියලා එහෙම මතයක් තියෙනවා. එතකොට දැන් මේ මධ්‍ය ස්නායු පද්ධතිය දැන් කියනවනේ මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය සුෂුම්නාව මේවා පුතේ අපේ ඇඟේ විවිධ වැඩ කටයුතු කරන්න හැඩගැහිලා ඉන්නේ. විවිධ වැඩ කටයුතු. ඒගොල්ලන්ට එක එක රාජකාරී පවර්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට එක එක ඇඟේ රාජකාරී පවර්ලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න අපි අලුත් ඡේදයකට ගිහින් ලියමුද පොඩ්ඩක්. මොළය ප්‍රධාන කොටස් තුනකට බෙදී ඇත. මොළය ප්‍රධාන කොටස් තුනකට බෙදී ඇත. වෙන පාඩකින් පහළට 33 ලියමු. මස්තිෂ්කය අනුමස්තිෂ්කය මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය තේරුණාද? හරිද පුතේ? එතකොට මතක තියාගන්න අපි මේ එක එක කොටස් මගින් ඉටු කරන කෘත්‍යයන් අපි ලබන සතිය ඉගෙන ගමු. අදට අපි මෙතනින් වැඩ කටයුතු කරමු. ලබන සතියේත් අපි සෙෂන්ස් දෙකේදී පාඩම් දෙක මනාව කරගෙන යන්න. ලබන සතියේ ස්නායු පද්ධතිය ඉවර වෙනවා පුතේ. ස්නායු පද්ධතිය ඉවරලා සම ගැන තියෙන සම ගැන ඒකත් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ඒතර අපි මේ පාඩමත් ඉවර කරලා අපිට 10 වෙනි පාඩමට යන්න තියෙන දෙවෙනි වාර වැඩ කටයුතු එතකොට ඉවර වෙන්න ලං වෙනවා. එහෙනම් හොඳට පාඩම් කරන්න පන්ති පටන් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි දැන් පටන් ගත්තොත් වැටි කරගෙන යන් ඒ විදිහට අනිවාර්යෙන් ටෙස්ට් එකක් තියෙනවා ඒකින්ද පාඩම් කරන්න අනිවාර්යෙන් එහෙනම් ආයිබෝවන් බුදු සරණයි පුතේ ආයිබෝන් සර් ආයිබෝවන් ආයිබෝන් සර්